PPE, property, plant and equipment. Property, plant and equipment. Property දේපල, පිරියත සහ උපකරණ, plant and equipment. මේ යටතේ ඔයා ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා පුතේ. මොකද්ද දේපලක්, මොකද්ද පිරියතක්, මොකද්ද උපකරණයක්. මේක පුතේ ස්ථාවරවත්කම් කියලා අපි හඳුන්වන්නේ. මොන වත්කම්ද? ස්ථාවරවත්කම් කියලා. Fixed assets. අපි ඉස්සර ওই වචන තමයි වැඩිපුර භාවිතා කරේ. Fixed assets. ස්ථාවරවත්කම්. මේක තමයි ඔයගේ මුල්ලේ තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් යටතේ උඩින්ම පිහිටන්නේ. ඉහළින්ම පිහිටන වත්කම. ඉහළින්ම පිහිටන ජංගම නොවන වත්කම. ජංගම නොවන වත්කම් කිව්වම ළමයි මේක හැමතිස්සෙම ඔයා දන්නව ජංගම නොවන වත්කම් කියන එකේ තේරුම මාස 12ට වැඩි කාල පරිශීලනයට භාවිතා කරන්න පුළුවන්. එනේ ඊළඟට ගියාම මේ ස්ථාවර වත්කම් එහෙනම් නැත්නම් දේපල පිළියෙත උපකරණ වැටෙන්නේ. දේපල පිළියෙත උපකරණ ගම ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා දැනගත යුතු ප්‍රධාන කාරණා කරුණු කීපයක් තියෙනවා. එක ෂය කළ හැකි අගය. ෂය කළ හැකි අගය. ෂය කළ හැකි අගය කියන්නේ ඔයාගේ එම දේපලේ, එම පිරියතේ, එම උපකරණයේ පිරිවැයෙන් cost එකෙන් ඔයා දරපු පිරිවැයෙන් සුන්බුන්නගය. සුන්බුන්නගය කියන්නේ ඔයා දන්නවා ඔයා මෝටර් රථයක් මිලදී ගත්තම ළමයි. ඔයා ඒක අවුරුදු 5ක් කියලා හිතමු අපි ඒක පාවිච්චි කරන්නේ. අපි හිතමු අවුරුදු 5න් පස්සේ නැත්නම් අපි ගමු යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය අවුරුදු 5කින් පස්සේ භාවිතා කරන්න බැරි මට්ටමට වැටෙනවා. එහෙනම් අපේ ඵලදායී ජීව කාලය වසර 5යි. ඒ කියන්නේ භාවිතා කළ හැකි ජීව කාලය අවුරුදු ගණන, වසර ගණන භාවිතා කළ හැකි මට්ටම වසර 5ක් කියලා අපි හඳුන්වනවා. ඒ වසර 5න් පස්සේ ඒක පාවිච්චි කරන්න බෑ. ඔයා දැකලා ඇති ඔය පාවිච්චි කරන්න බැරි වත්කම් පුතේ අපි ගිහිල්ලා දෙනවා යකඩ බඩු කඩවල් වලට. අපේ ඵලදායී ජීව කාලය අවසන් වුණායින් පස්සේ අපි ඒක නිකන් ගෙදරක ඔෆිස් එකේ ව්‍යාපාර ස්ථානයේ තියාගෙන ඉන්නේ නෑ. අපි ඕක ගිහිල්ලා දෙනවා යකඩ බඩු කඩේට. එහෙම නැත්නම් වෙන කෙනෙක්ට අපි ඕක විකුණලා දානවා. අපේ අපේක්ෂිත මට්ටම් පහු කර ගියයින් පස්සේ මෙතනින් එහාට මේක මට ප්‍රයෝජනයක් නැහැ කියලා හැඟෙන තත්ත්වයට ආවයින් පස්සේ මම මේක විකුණනවා. හැබැයි ගත්තු මිලට විකුණන්න පුළුවන්ද? බැහැ. ඔයා ගත්තු යන්ත්‍රය රුපියල් ලක්ෂ 10කට ගත්තේ. හැබැයි ඒවා විකුණන්නේ පුතේ රුපියල් 50000කට. එහෙනම් අන්න ඒක ඔයා විකුණන මිල අවුරුදු 5 අවසානයේ කියන්නේ ඵලදායී ජීව කාලයේ අනතුරුව විකුණන මිල උපලබ්ධි කළ හැකි අගයයි අපි මේ සුන්බුන්නගේ ලෙස ගන්න. මෙන්න මේ විකුණන්න පුළුවන් මිලෙන් මම සුන්බුන්නගේ ගන්න කරද්දී මම ගන්න කරනවා විකුණුම් මිලෙන්. එනම් ඵලදායී ජීව කාලයෙන් පසුව අපි එම යන්ත්‍රය, එම දේපල, එම පිරියත විකුණලා ලබා ගන්න මුදලින් අඩු කරන පුතේ එම මොහොතේදී විකුණීම සඳහා ඔයාට දරන්න සිදුවන අනිකුත් පිරිවැය. එහෙනම් සුන්බුන්නගේ ඉන්නේ විකුණුම් මිලෙන් එනම් ඵලදායී ජීව කාලයේ පසුව විකුණුම් මිලෙන් අඩු කරනවා. විකිණීමේදී එම අවස්ථාවේ විකුණද්දී දරන්න සිදුවන අමතර පිරිවැය. එන්නේ නෝ සුන්බුන්නගේ. එහෙනම් ෂේකල හැකියාගේ ඉන්නේ කොහොමද? ආයි කියමු ෂේකල හැකියාගේ සමානයි පිරිවැය ඍණ සුන්බුන්නගේ. ඊනතුරුව දෙවෙනි කොටස යටතේ අපි සාකච්ඡා කරනවා ෂය කළ හැකි ආකාර. මේ යටතේ පුතේ අපි ප්‍රධාන වශයෙන් ආකාර තුනක් ගැන සාකච්ඡා කරනවා. පළවෙනි ආකාරය තමයි සරල මාර්ග ක්‍රමයට ෂය කිරීම. සරල මාර්ග ක්‍රමයට ෂය කිරීම කියන්නේ ළමයි ඔයාගේ ඵලදායී ජීව කාලය පුරාවට සමාන වාරික ප්‍රමාණයකින් ෂය කිරීමක්. උදාහරණයක් ගත්තොත් ඔයාගේ රුපියල් ලක්ෂ 5ක් වටින යන්ත්‍රයක් තියෙනවා. හරි. අපි හිතමු මේක ෂය කළ හැකි අගය කියලා. ෂය කළ හැකි අගය රුපියල් ලක්ෂ 5යි. වසර 5ක් තමයි ෂය කරන්නේ. එහෙනම් එක අවුරුද්දකට මේකේ ෂය ළමයි රුපියල් ලක්ෂයයි. පළවෙනි අවුරුද්දේ ෂය ප්‍රමාණය ලක්ෂයයි. දෙවෙනි අවුරුද්දේ ෂය ප්‍රමාණය ලක්ෂයයි. තුන්වෙනි අවුරුද්දේ ෂය ප්‍රමාණය ලක්ෂයයි. හතරවෙනි අවුරුද්දේ ෂය ප්‍රමාණය ලක්ෂයයි. පස්වෙනි අවුරුද්දේ ෂය ප්‍රමාණය ලක්ෂයයි. 6 වෙනි අවුරුද්දේ ෂය 0යි.
එකේ ඉඳන් පහට ලක්ෂ ගන්න ෂේ කරන් ගියා එහෙනම් ලක්ෂ 5ක් ෂේ වෙලා ඉවරයි. ඔයාගේ වටිනාකම තිබ්බේ ලක්ෂ 5යි ෂේ කරලා හැකියාගේ තිබ්බේ ලක්ෂ 5යි. ලක්ෂ 5 මේ විදිහට ෂේ වෙලා ඉවරයි. එහෙනම් වසර 5කින් පස්සේ මේක තවදුරටත් ෂේ වෙන්නේ නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සෑම වසරකම මේ ෂේ ප්‍රමාණය සමාන අගයක් ගන්නවා. රුපියල් ලක්ෂය එහෙම අවුරුද්දෙක. මේ උදාහරණ විදිහට ගත්තොත්. මෙන්න මේ සරල මාර්ග ක්‍රමයේ ෂේ ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මම රෝමන් 2 දාලා තියෙනවා. ෂේ ගණනය කරන්න පුළුවන් ෂේ සමානයි ෂේ කළ හැකි අගය බෙදීම ඵලදායී ජීවකාලය. එනම් ලක්ෂ 5 බෙදනවා අවුරුදු 5න් ඵලදායී ජීවකාලය වසර 5යි. ලක්ෂ 5 බෙදීම අවුරුදු 5 රුපියල් ලක්ෂයයි වර්ෂයකට ෂේ. තව ආකාරයකට ගණනය කරන්න පුළුවන්. ඔයාලට සමහරක් වෙලාවට ඵලදායී ජීවකාලයේ වර්ෂ වලින් දෙන්නේ නැහැ. ඒක අනුපාතයක් ලෙස දෙනවා. වසර 5යි කියන්නේ පොතේ අනුපාතයකට වසර 5යි. ඒ කියන්නේ 5න් එකක්. 5න් එකක් කියන්නේ කොච්චරද? මුළු ගාන 5 සමානයි 100 නම් අනුපාත කියන්නේ අපි ප්‍රතිශතයක් ලෙස ගනිද්දී 5 සමානයි 100 නම් පුතේ 5න් එකක් කීයද? 5න් එකක් හොයන්න ඔයා 100 5න් බෙදනවා. එහෙනම් 5න් එකක් සමානයි 20යි. එහෙනම් 100ට 20යි. වර්ෂයකට ෂේ අනුපාතය 120යි. එහෙනම් කියන්න බලන්න අවුරුදු 10ක ඵලදායී ජීවකාලයක් තියෙන වත්කමක ෂේ අනුපාතය කොච්චරද? 110යි. කොහොමද එන්නේ? 110යි. එයි 10ක් කියන්නේ 100 නම් 10ක් කියන්නේ 100 නම් එකක් කීයද? එහෙනම් 10න් එකක් කීයද? 10න් එකක් හොයන්න 100 10න් බෙදනවා. පැහැදිලිද? right. හොඳයි. ඊළඟ එනම් ෂේ ගණනය කරන්න පුළුවන් සරල මාර්ග ක්‍රමයට ආකාර දෙකකට ෂේ සමානයි. ඔයාලට වත්කමේ ඵලදායී ජීවකාලයේ වසර වලින් දීලා තිබ්බොත් මාස ගානේ දීලා තිබ්බොත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ෂේ කළ හැකි අගය බෙදනවා ඵලදායී ජීවකාලය. ෂේ සමානයි දෙවෙනි ආකාරයේ වට අනුපාතයක් ප්‍රතිශතයක් ලෙස දීලා තිබ්බොත් ෂේ සමානයි ෂේ කළ හැකි අගය වැඩි කිරීම ෂේ අනුපාතය. right. ඊළඟ හීනවන ශේෂ ක්‍රමයේ හීනවන කියද්දිම තේරෙන්නේ අඩු වීගෙන යනවා. එහෙනම් හීනවන ශේෂ ක්‍රමයට ෂේ කරද්දී පුතේ මතක තබා ගන්න ඕනේ මම කලින් නම් කිව්වා මේ හැම අවුරුද්දෙම රුපියල් ලක්ෂයයි ෂේ ආවේ මේ වත්කමේ. නමුත් පුතේ අපි හීනවන ශේෂ ක්‍රමයට නම් ෂේ කරන්නේ හැමතිස්සෙම මගේ ෂය ප්‍රමාණය දිගින් දිගටම අඩු වී යනවා. ඒකට හේතුව ඇයි කියලා කිව්වොත් මෙන්න මේකයි හේතුව. හීනවන ශේෂ ක්‍රමයට මම ෂේ කරද්දී පුතේ මම යොදාගන්නේ උපයෝගී කරගන්නේ ෂේ කළ හැකි අගය පමණක් නෙමෙයි. එහෙනම් බලන්න ෂේ ගණනය කරන විදිය. ෂේ සමානයි ෂය කළ හැකි අගය ඍණ සමුච්චිත ෂය. ඒ කියන්නේ ඔයා මෙතෙක් කල් ෂේ කරපු ප්‍රමාණයන් වල එකතුව. සමුච්චිතයි කියන්නේ එකතු වෙනවා. එහෙනම් සමුච්චිත ෂය අඩු කරන ඔයා ෂේ කළ හැකි අගයේ අඩු කරනවා, සමුච්චිත ෂය වැඩි කරනවා. පුතේ මොකෙන්ද? ෂය අනුපාතේ. ඔයා උදාහරණයක් විදියට මම අර කලින් උදාහරණයට ගියොත් රුපියල් ලක්ෂ 5ක ෂේ කළ හැකි අගයක් තිබ්බ වත්කමක් අපි ෂේ කරනවා පුතේ. රුපියල් ලක්ෂ 5 පළවෙනි අවුරුද්දේදී සමුච්චිත ෂය ළමයි කීයද? 0යි. සමුච්චිත ෂය 0යි. එහෙනම් මෙතන ෂේ ඉන්නේ රුපියල් ලක්ෂ 5න් 100ට කීයද? අවුරුදු 5යි. අවුරුදු 5 කියන්නේ 120යි. එහෙනම් පළවෙනි අවුරුද්දේදී ෂේ ළමයි ලක්ෂ 5න් 120ක්. රුපියල් ලක්ෂයයි. සර් කිව්වේ බොරුනේ. ඇයි මම බොරු කිව්වා කියන්නේ? ඉතින් සර් කියපු විදිහට සරල මාර්ග ක්‍රමයටත් පළවෙනි අවුරුද්දේ ෂේ ලක්ෂයයිනේ. එහෙමද? හරි. අපි එහෙනම් බලමු දෙවෙනි අවුරුද්ද ෂේ කරන්නේ පුතේ
ඔයාගේ ෂේකල හැකියාගේ වූ ලක්ෂ පහ අඩු කරනවා පළවෙනි අවුරුද්දේ ෂේවල එකතුව. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ ෂේ කරන්නේ ලක්ෂ 5ම නෙමෙයි. සමුච්චිත ෂේ අඩු කළේ පස්සේ යගේ. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් අඩු වෙනවා. සමුච්චි ෂේ කියන්නේ ෂේට එකතු වුණානේ ලක්ෂයක්. ඒ ගිය අවුරුද්දේ ෂේ වුණ නිසා ඒක එකතු වුණා. එන ලක්ෂයක් ෂේ වුණා. ඒක අඩු කරාම ෂේ වෙන්නේ රුපියල් ලක්ෂ 4ක්. ලක්ෂ 4න් 120ක්. ලක්ෂ 4න් 120ක්. රුපියල් 80000යි. ලක්ෂ 4න් 120ක් රුපියල් 80000යි. මේ ක්‍රමයට දෙවනි අවුරුද්ද ෂෙයාර් පුතේ ආවේ රුපියල් ලක්ෂයයි. එයි ලක්ෂ 5 බෙදීම ලක්ෂ 5 වැඩි කිරීම 120. හරි ඒ තව රුපියල් ලක්ෂයයි. මේ ක්‍රමයට සරල මාර්ග ක්‍රමයට දෙවනි අවුරුද්ද ෂෙයාර් ප්‍රමාණය ලක්ෂයයි. ඒ වුණත් හීනවන ශේෂ ක්‍රමයට දෙවනි අවුරුද්ද ෂෙයාර් රුපියල් 80000ක් විතරයි ආවේ. 80000ක් විතරයි ආවේ. මේ බලන්න එන්න ෂෙයාර් ප්‍රමාණය අඩු වෙනවා. ඔයාට ඕන ජොලියට බලන්න ළමයි තුන්වෙනි අවුරුද්දේ ලක්ෂ 5න් අඩු වෙනවා රුපියල් ලක්ෂය විතරක් නෙමෙයි. පළවෙනි අවුරුද්දේ ෂෙයාර් ලක්ෂයයි සමුච්චිත ෂෙයාර් වල එකතුව. එහෙනම් දෙවෙනි අවුරුද්දේ ෂෙයාර් වෙලා තියෙන 80000යි ලක්ෂයයි 80000යි ලක්ෂ 80000ක් අඩු වෙනවා සමුච්චිත ෂෙයාර්. එහෙනම් ඔයාගේ ධාරණාගය මෙතනින් ෂෙයාර් කරන්න අපි ගන්නේ රුපියල් කීයද? 1,80,000ක් අඩු වෙනවා කියන්නේ 3,20,000යි. 3,20,000න් 120ක්. 3,20,000න් 120ක් රුපියල් 64,000යි. 64,000යි. ඔයා බැලුවොත් තුන්වෙනි අවුරුද්දේ ෂෙයාර් වටිනාකම ෂෙයාර් ප්‍රමාණය රුපියල් 64,000ක් පමණයි. බලන්න අවුරුද්දෙන් අවුරුද්ද එන ෂෙයාර් ප්‍රමාණය චුට්ට අඩු වීගෙන යනවා. හරි. ඊළඟ පුතේ නිශ්චිත පදනමක් මත හොඳට මතක තියාගන්න ඕනේ ඔයා. හොඳට මතක තියාගන්න ඕනේ ව්‍යාපාරයක් පුතේ. ව්‍යාපාරයක් මේ ක්‍රම තුනම ෂෙයාර් කරන්න යොදාගන්නේ නැහැ. මේ ක්‍රම ඇසුරෙන් එකක් ෂෙයාර් කළ හැකි එක ක්‍රමයක් තමයි උපයෝගී කරගන්නේ ෂෙයාර් කිරීම සඳහා. හරි. එහෙනම් නිශ්චිත පදනමක් මත එනම් මේ සඳහා යොදා ගන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. නිෂ්පාදන ඒකක ප්‍රමාණය, භාවිතා කළ හැකි පැය ගණන, භාවිතා කළ හැකි දුර ප්‍රමාණය වගේ පදනම් උපයෝගී කරගන්නමින් මට ෂෙයාර් කරන්න පුළුවන්. මේක තෝරගන්න ඕනේ ව්‍යාපාරය. ව්‍යාපාරය තමයි තෝරගන්න ඕනේ මම සරල මාර්ග ක්‍රමයෙන් ෂෙයාර් කරනවාද? මට වඩා සුදුසු, මට වඩා යෝග්‍ය, මට වඩා නිවැරදි තීරණ ගන්න උපයෝගී වෙන්නේ සරල මාර්ග ක්‍රමයෙන් ෂෙයාර් කරොත්ද? හීනවන ශේෂ ක්‍රමයෙන් ෂෙයාර් කරොත්ද? නිශ්චිත පදනමක් භාවිතා කරොත්ද? නිශ්චිත පදනමක් භාවිතා කරොත් අපිට උදාහරණ වශයෙන් එකක් ගන්න පුළුවන්. මොකද ඒකක ප්‍රමාණය මත. ඒ කියන්නේ ඇස්තමේන්තු ගත. මේක පොතේ හරි සුදුසුයි යන්ත්‍ර වලට. ඇයි? යන්ත්‍රයක් ගත්තම යන්ත්‍රයක අපි දන්න ප්‍රොඩක්ටිවිටි එක නැත්තම් නිෂ්පාදනය කරන්න පුළුවන් නිමැවුම් ප්‍රමාණය. උදාහරණයක් ගත්තොත් නිමැවුම් එකක ලක්ෂ 5ක් පුළුවන් මේ යන්ත්‍රයේ භාවිතාව තුළින් නිෂ්පාදනය කරන්න. අන්න එවන් අවස්ථාවකට නිශ්චිත පදනමක් තියෙනවා මට මේ යන්ත්‍රය භාවිතා කරන්න පුළුවන් ඒකක ලක්ෂ 5ක් නිෂ්පාදනය සඳහා පමණයි. එහෙනම් ඔයාට පුළුවන් එන්නේ පදනමින් ෂෙයාර් අනුපාතය ගණනය කරන්න. ෂෙයාර් ප්‍රමාණය ගණනය කරන්න. එහෙනම් ඔයාගේ ෂෙයාර් කළ හැකි අගය මම අර කලින් උදාහරණෙට යනවා යන්ත්‍ර උදාහරණෙට ෂෙයාර් කළ හැකි අගය රුපියල් ලක්ෂ 5යි. ෂෙයාර් කළ හැකි අගය රුපියල් ලක්ෂ 5යි. මේක බෙදනවා මුළු ඇස්තමේන්තුගත නිෂ්පාදන ඒකක ප්‍රමාණය. මං කිව්වේ ඔයාලට ලක්ෂ 5යි නේද? ලක්ෂ 5ක් පුළුවන් එයාට නිෂ්පාදනය කරන්න සමස්තයක් විදියට ගත්තොත්. එහෙනම් ඇස්තමේන්තුගත ඒකක ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි ඒකක ප්‍රමාණය ලක්ෂ 5යි. ඔයා මේ අවුරුද්දේ පළවෙනි අවුරුද්දේ ඔයා ළමයි අපි හිතමු නිෂ්පාදනය කරන්නේ ඒකක 65000යි. එහෙනම් ඔයා වැඩි කරන්නේ පුතේ මේක 65000යි.
එහෙම වුණොත් පළවෙනි අවුරුද්දේ වගේ ෂෙයා ප්‍රමාණය කීයද? රුපියල් 65000යි. මෙම ක්‍රමය ඉතා යෝග්‍යයි සමහරක් වෙලාවට යන්ත්‍ර වගේ දෙයකට ගත්තොත්. හරි. ඒක මම කිව්වා දැන් කල්ලුත් මම කිව්වා ව්‍යාපාරයට හැකියාව තියෙනවා. Taman යොදාගන්නේ කිනම් ක්‍රමයේද? කිනම් ෂෙයා කිරීමේ ක්‍රමයේද යන්න තීරණය කරන්න. ලක්ෂ 5 බෙදනවා ලක්ෂ 5ෙන්. ඇයි ලක්ෂ 5 බෙදන්නේ ලක්ෂ 5ෙන්? මොකද හේතුව ෂෙයා කළ හැකියාගේ ලක්ෂ 5යි. ඇස්තමේන්තුගත මුළු නිෂ්පාදන ඒකක ප්‍රමාණයම යන්ත්‍රයේ භාවිතා කිරීම තුළින් ඒකක ලක්ෂ 5යි. පළවෙනි අවුරුද්ද තුල යා නිෂ්පාදනය කරා ඒකක 65000ක්. එහෙනම් වැඩි කරනවා යා නිෂ්පාදනය කරපු ඒකක ගානේ. එහෙනම් වාට එනවා ෂෙයා ප්‍රමාණය රුපියල් 65000යි. මෙතනදී කාටවත් අර අපි කලින් කිව්වා වගේ සමාන ප්‍රමාණයකින් ෂෙයා ලැබෙයි කියලා කියන්නවත් වර්ෂයෙන් වර්ෂයේ ෂෙයා වෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නවත් හැකියාවක් නැහැ. මොකද හේතුව ඔයාගේ සමහරක් වෙලාවට පළවෙනි අවුරුද්දේ ෂෙයා ප්‍රමාණය රුපියල් 65000 වෙන්න පුළුවන්. හේතුව ඔයා ඒ අවුරුද්දේ නිෂ්පාදනය කරේ එකක 65000යි. සමහරක් වෙලාවට ඔයා ඒ අවුරුද්දේ යන්ත්‍රය ගෙනාවු ගමන්ම ළමයි එකපාර නිෂ්පාදනය කරන එකක 1,50,000ක්. බලන්න ඔයාගේ මුළු කැපැසිටි එකකින් ඒ කියන්නේ ලක්ෂ 5කින් ඔයා 1,50,000ක් නිෂ්පාදනය කරලා ඉවරයි. එහෙනම් ඔයාගේ ෂෙයා ප්‍රමාණය අවුරුද්දට 1,50,000යි. පැහැදිලිද? මේක වෙනස් වෙනවා, තීරණය වෙනවා හේතුව එයා නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව. ඒ ආකාරයටම නිශ්චිත පදනමක් ලෙස තවත් උදාහරණයක් ගන්න පුළුවන්. භාවිතා කළ හැකි පැය ගණන මත. මේක වඩාත් සුදුසුයි ඔයාගේ සමහරක් විද්‍යුත් උපකරණ වලට. බලන්න ඔයාලට ගෙදරට ගෙනවනේ පුතේ බල්බ්. හරි. රුපියල් 2500 2000 දීලා සමහරක් බල්බ් ගේනවා LED ඒවා. හරි. ඒ බල්බ් වල ගහලා තියෙනවා ළමයි 2 years old මොකක් හරි හවස් ගන්න පැය ගන්න. ඒ කියන්නේ එක්ක වර්ෂ දෙකයි එහෙමත් නැත්නම් ආලෝක පැය නැත්නම් මුළු පැය ගන්න 60000යි. හරි. මම නිදසුණක් කිව්වේ ඒ වගේ. ඒ කියන්නේ නිශ්චිත පැය ප්‍රමාණයක් දීලා දිනවා බල්බ් එකට මෙන්න මෙච්චර පැය ප්‍රමාණයක් සාමාන්‍ය භාවිතා වෙනවා කියලා. සාමාන්‍යයෙන් ළමයි විදුලි උපකරණ ගොඩක් වෙලාවට නිෂ්පාදනය වෙන්නේ මෙන්න මේ ආලෝක පැය. ඒ කියන්නේ භාවිතා කරන ආලෝකය සඳහා තියෙන පැය ප්‍රමාණය මත. කොච්චර පැය ප්‍රමාණයක් ඒක භාවිතා කරන්න පුළුවන්ද කියන දේ මත. හරි. ඔයාලට ඒක නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් නම් ළමයි. හරි. නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් නම් නමුත් සාමාන්‍යයෙන් අති බහුතරයක් ඔයාලට හම්බෙන වොරන්ටි හම්බෙන්නේ වර්ෂ ගානක් පදනම් කරගෙන. හරි. වොරන්ටි එකයි ෂෙයා කියන්නේ දෙකක්. හරි. වොරන්ටි එකයි ෂෙයා කියන්නේ දෙකක්. වාක්‍යයක් සාතිකය සහ ෂෙයා කියන්නේ දෙකක්. ඒක මුලින් මතක තියාගන්න. ෂෙයා කියන්නේ අපි මිලදී ගන්නා ස්ථාවරවත්කම භාවිතා කිරීමට අපේක්ෂා කරන ඵලදායී ජීව කාලය තුලින් නැත්නම් ඒ භාවිතා කිරීමට අපේක්ෂා කරන කාලය තුලින් අපි ගණනය කරගන්නවා වියදම සටහන් කරගන්නවා යම් කාල පරිච්ඡේදයක් පුරාවට ඒක බෙදා හරිනේ. මොකද මේ ස්ථාවරවත්කම් වගේ දේවල් ළමයි ලොකු පිළිවෙලක් දරලා ගන්න. ඉතින් මේක එකපාර මට වියදමක් කරගන්න බෑ. ඒක නිසා ඇත්තටම කතාව වෙන්නේ මම මේ මිලදී ගන්නා යන්ත්‍රය, මේ මිලදී ගන්නා ස්ථාවරවත්කම කාල පරිච්ඡේද ගණනාවක් පුරාවට වියදම්සේ බෙදා හරිනවා ෂෙයා හරහා. හරි. භාවිතා කළ හැකි පැය ගන්න මත ඔයාලට පැය ගන්න භාවිතා කරන්න පුළුවන් නම් මේ පදනමක් ලෙස ඔයාලට බලා ගන්න පුළුවන් ෂෙයා ගණනය කරන්න පුළුවන් ආකාරය ෂෙයා සමානයි ෂෙයා කළ හැකි අගය බෙදනවා මුළු ඇස්තමේන්තුගත භාවිතා කළ හැකි පැය ගන්න. ඇස්තමේන්තුගත භාවිතා කළ හැකි පැය ගන්න. වැඩි කරනවා පොතේ ඔයා ඒ කාල පරිච්ඡේදය තුල භාවිතා කළ පැය ගන්න. කාල පරිච්ඡේදය තුල භාවිතා කළ පැය ගන්න තුලින්. තුන්වෙනි එක භාවිතා කළ හැකි දුර ප්‍රමාණය මත ඔයාලට මෝටර් බයිසිකල් එකකට වගේ සමහරක් වෙලාවට මෙන්න මේ දේවල් මෝටර් බයික් එකකට කාර් එකකට ගන්න පුළුවන් සමහරක් වෙලාවට.
හරි මම කිව්වා මේක ව්‍යාපාරයේ පූර්ණ නිදහස තියෙනවා Tamanට යෝග්‍ය Tamanට වඩා සුදුසු ෂෙයා කළ හැකි ආකාරයේ ක්‍රමය තෝරා ගන්න. භාවිතා කළ හැකි දුර ප්‍රමාණය මත ගත්තොත් ළමයි ෂෙයා ගණනය කරන්න පුළුවන් ෂෙයා සමානයි ෂෙයා කළ හැකි ආකාරය බෙදනවා මුළු ඇස්තමේන්තුගත භාවිතා කළ හැකි දුර ප්‍රමාණය මුළු ඇස්තමේන්තුගත භාවිතා කරන හැකි දුර ප්‍රමාණය වැඩි කිරීම ගුණ කිරීම කාල පරිච්ඡේදය තුල ගමන් කළ දුර ප්‍රමාණය අපි නිකන් හිතමු මේක සාමාන්‍යයෙන් සමහරක් වෙලාවට භාවිතා වෙන්නේ නැහැ. නමුත් අපි නිකමට හිතමු මෝටර රථයක් ඔයා මිලදී ගන්නවා රුපියල් ලක්ෂ 10ක් දීලා. මෝටර රථයක් ඔයා මිලදී ගන්නවා රුපියල් ලක්ෂ 10ක් දීලා. මේකේ සුන්බුන්නගේ බිඳුවයි පුතේ. ඒක නිසා ෂෙයා කළ හැකියගේ කීයද? ෂෙයා කළ හැකියගේ රුපියල් ලක්ෂ 10යි. අපි හිතමු මේ මෝටර රථය ඔයා ඇස්තමේන්තුගත කරලා තිනවා මේක කිලෝමීටර් ලක්ෂ 10ක් පදින්න පුළුවන්. කොච්චරද ළමයි? කිලෝමීටර් ලක්ෂ 10ක් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඇස්තමේන්තුගත භාවිතා කළ හැකි දුර ප්‍රමාණය ළමයි කිලෝමීටර් ලක්ෂ 10යි. ඔයා පළවෙනි අවුරුද්ද තුල මේ මෝටර රථය ධාවනය කරනවා කිලෝමීටර් 45000. එහෙනම් ඒ කාල පරිච්ඡේදයේ ඔයාගේ ෂෙයා සමානයි රුපියල් 45000යි. හරි? තේරුණාද? ෂෙයා කළ හැකියගේ රුපියල් ලක්ෂ 10යි. මේ ඇස්තමේන්තුගත මෙම ස්ථාවරවත්කම නැත්නම් මෝටර රථය තුළ ඇස්තමේන්තුගත භාවිතා කළ හැකි දුර ප්‍රමාණය කිලෝමීටර් ලක්ෂ 10යි. එහෙනම් උපරිමයට භාවිතා කරන්න පුළුවන් කිලෝමීටර් ලක්ෂ 10ක් විතරයි. ලක්ෂ 10න් පස්සේ අනිවාර්යෙන් කැඩෙනවා කියලා අපි හිතමු. හරි? මේක සුන්බුන්නගේ නැහැ කියලා අපි කතා කරලා ගත්තේ ලක්ෂ 10යි. ලක්ෂ 10 බෙදුව ලක්ෂ 10යි වැඩි කරනවා. එයා කාල පරිච්ඡේදය තුළ ධාවනය කළ කිලෝමීටර් සංඛ්‍යාවෙන්. එයා ධාවනය කළ කිලෝමීටර් සංඛ්‍යාව පළවෙනි අවුරුද්දේ 45000යි. එහෙනම් පළවෙනි අවුරුද්දේ ෂෙයා රුපියල් 45000යි. දෙවෙනි අවුරුද්දේ කිලෝමීටර් 60000ක් වුණොත් එයාගේ දෙවෙනි අවුරුද්දේ ෂෙයා 60000යි. අපි ගොඩක් වෙලාවට ළමයි ව්‍යාපාරවල ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කෙසේවත් සරල මාර්ග ෂෙයා ක්‍රමය. හේතුව තමයි සමහරක් වෙලාවට මේකේ නිශ්චිත පදනම ඍජුවම හඳුනා ගන්න තරමක් අමාරුයි. සහ හීනවන ශේෂ ක්‍රමයේ සමහර අවස්ථාවන්වලදී යෝග්‍ය නොවන අවස්ථාවන් තියෙනවා. ඒක නිසා අති බහුතරයක් අවස්ථාවලදී අපි භාවිතා කරන සරල මාර්ග ක්‍රමයට නමුත් ඕනම ව්‍යාපාරයකට Tamanට යෝග්‍යයි හිතුනොත් Tamanට සුදුසුයි හිතුනොත් එයාට අවස්ථාව තියෙනවා සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න නැතුව හීනවන ශේෂ ක්‍රමයට හෝ නිශ්චිත පදනමක් යාට හඳුනා ගන්න පුළුවන් නම් ඒව නිශ්චිත පදනම මත ෂෙයා කරන්න. හරි? නෝට් එක ලියා ගන්න අර පළවෙනි පැත්තේ. හොඳේ? මේ පැත්තට ලියා ගන්න හේතුව යටට ලියාගෙන යන්න. මොකද අපි දිත්ත සටහන තාම මේ ෂෙයා වලට අදාළ දිත්ත සටහන ලිව්වේ නැහැ. මම මේ දිත්ත සටහන දැන් ඊට පස්සේ ලියවලා එතනින් එහාට අපි අනිත් කොටස් ටික අපි සාකච්ඡා කරගෙන යමු. හරි? ඉක්මනට ලියා ගන්න බෝඩ් එකේ නෝට් එක ඔයාට අර අපි කලින් ලියාගෙන ගියා විදිහට 8 9 එහෙම කියන පල්ලෙහාට මේ ටික දිගටම ලියාගෙන යන්න පල්ලෙහාට අපි එහා පැත්තේ දිත්ත සටහන් කරමු. රයිට්? ලියා ගන්න. හොඳයි. දීපල පිරියත උපකරණ යටතේ ගත්තම ළමයි ෂෙයා ගිණුම්ගත කිරීම ඉතා වැදගත් කොටසක්. ෂෙයා ගිණුම්ගත කිරීමේදී පුතේ අපි ප්‍රධාන ආකාර දෙකක් යොදා ගන්නවා ෂෙයා ගිණුම්ගත කරන්න. මේ ක්‍රම දෙක ක්‍රමයක් කිව්වම තේරෙන්න ඕන ළමයි ක්‍රමයක් කියන්නේ ඔප්ෂනල් හැමතිස්සෙම. ඒ කියන්නේ අපිට ඒ විදියටත් පුළුවන් මේ විදියටත් පුළුවන්. හරි? මේ ෂෙයා ගිණුම්ගත කරන්න අපිට ඕන නම් පුළුවන් ෂෙයා කපා හැරීමේ ක්‍රමය අනුගමනය කරන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ෂෙයා වෙන් කිරීමේ ක්‍රමය උපයෝගී කරගන්න. ෂෙයා කපා හැරීමේ ක්‍රමය අනුගමනය කරොත් පුතේ තියෙන ප්‍රධානතම වැදගත්කමක් නැත්නම් වෙනස්කමක් තමයි ෂෙයා කපා හැරීමේ ක්‍රමේදී ඔයාට අමතරව ගිණුමක් පිළියෙල කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඔයාට හිතෙන්න පුළුවන් ෂා ඒක ලේසි නෑ ඊට වඩාත් යෝග්‍ය ක්‍රමයේ ෂෙයා වෙන් කිරීම මම මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නම්. ඇයි මම වඩා යෝග්‍යයි කියන්නේ? නමුත් ඔයාට ඔප්ෂනල් ක්‍රමයක් සිස්ටම් එකක් ඔයාට පුළුවන් ඕනනම් මේක සිලෙක්ට් කරගන්න. නෑ මම ෂෙයා කපා හැරීමේ ක්‍රමයයි යෝග්‍ය
මට යෝග්‍ය එක මම එකින් දෙක උපයෝගී කරගනිමින් ෂේ ගිණුම් ගත කරනවා. ෂේ කපා හැරීමේ ක්‍රමය ෂය අගය ඍජුවම වත්කම් ගිණුමට බැර කරයි. ඍජුවම වත්කම් ගිණුමට බැර කරයි. එනම් ඍජුවම වත්කම් ගිණුම බැර කරනවා. වත්කම් ගිණුමට එරෙහිව කපා හරිනවා. මේකෙදි දිත්ත සරාණ වෙන්නේ ෂය වියදම හර අදාළ වත්කම් ගිණුම බැර. අදාළ වත්කම් ගිණුම බැර. මෙන්න මෙතනදී ළමයි ඒවා මුල්‍ය தත්ත්ව ප්‍රකාශය නිරූපණය කරද්දී ඔයාගේ මේ වත්කම ඉස්සරහින් පිරිවැය සහ සමුචිත ෂය කියලා අගයක් එන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වත්කමේ ඔයා ඉදිරිපත් කරන්නේ ශුද්ධ අගය. ඇයි ඔයාගේ පිරිවැයෙන් මේ වෙද්දි ෂය බැර කරපු නිසා ඔයාගේ පිරිවැය තිබ්බේ හර පැත්තට ඔයා ෂය වෙන් කිරීම නැත්නම් සමා වෙන ෂය කපා හැරීම කරේ බැර පැත්තට. එහෙනම් මේක තුලනය කිරීමේදී ඔයාට හම්බෙන ශේෂයේ භාගය කියන්නේ ශුද්ධ අගයමයි, ධාරණ අගයමයි. ආයතා ගන්න ඔයාගේ වත්කමේ හර පැත්තේ තමයි මේ වත්කමේ පිරිවැය තියෙන්නේ. ඔයා ඍජුවම දැන් මේකට බැර කරා මේ කරපු ෂය ප්‍රමාණය බැර කරාම ඔයා හර ලක්ෂ 5යි බැර රුපියල් 50000යි. එතකොට කීයද? ලක්ෂ 5න් 50000ක් අඩු නම් 450000 තමයි ශේෂය ඊගේ ඉදිරියට ගෙනෙන්නේ. එහෙනම් ඒ ඉදිරියට ගෙනෙන ශේෂය ඔයාගේ ඍජුවම ශුද්ධ අගයේ ලෙස ධාරණා කියලා අපිට මුල්‍ය தත්ත්ව ප්‍රකාශයෙන් මෙතන නිරූපණය කරන්න පුළුවන්. මොකද මෙතන සමුච්චිත ෂය කියලා තීරුවක් එන්නේ නැත. හේතුව ඔයාට සමුච්චිත ෂය කියලා ගිණුමක් නැහැ. ෂය වෙන් කිරීමේ ගිණුමක් නැහැ. එහෙනම් ඔයාට සමුච්චිත ෂය කියලා එකතුවක් එන්න ගිණුමක් නැහැ. වටිනාකමක් එන්න තැනක් නැහැ. පැහැදිලිද? ෂය වෙන් කිරීමේ ක්‍රමය මම ඒක කිව්වේ අතනදී මහා පටලැවිලි සාගතයි. පිරිවැය නිසි ආකාරයෙන් වෙන් කරගන්න බෑ. ෂය වෙන් කිරීම බැර කළා නිකන් අර අච්චාරුවක් වගේ. ගිණුම් හදද්දී අච්චාරු කරගන්න එපා. ඒකින් ඔයාගේ පිළිවෙල කියන්නේ අඩි රූලෙන් දශමයට තියලා ගහන එක නෙමෙයි පුතේ. ඔයාට දැන් මේ වෙද්දි ගිණුම් ගහද්දී පුළුවන් වෙන්න ඕනේ මොකද්ද? අතින් ටික් 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 ගාලා ගිණුම් ටික ගහගෙන යන්න. හරි? ඒවට වෙලාව දැන් ගන්න එපා. කැතයි ඒවා. හරි? නමුත් පිළිවෙල කියන්නේ ඒ ලියන දේ සාමාන්‍යයෙන් මේ මනුස්සයට තේරුම් ගන්න පුළුවන් වෙන්න ලියන්න. හරි? ඔය සමහරක් chartered exams වල double AT exams වල සමහරක් වෙලාවට ලොකුවට කම්ප්ලේන්ට්ස් එනවා සමහරක් කට්ටියකින් එක්සැමිනර්ස්ලා කමෙන්ට් සමහරක් වෙලාවට දිනනවා පිළිතුරු ලිවීමේදී දරුවා ඉතා අපහැදිලි ලෙස ලියා තියෙනවා කියලා. ඒ කියන්නේ කියවන්න බැරි මට්ටමට. හරි? අන්වීක්ෂණයන් නැහැ ළමයි මේ මිනිස්සු පේපර්ස් බලන්නේ නැද්දි? පැහැදිලිද? ඉන්න චූටි අකුරෙන් භූමි අකුරෙන් ලියන්න එපා. මේ මිනිස්සගේ ඇස්පෙනීමේ මට්ටම පරීක්ෂා කරන්න ඔය විභාගෙ ලියන්න එපා. ඉතින් පැහැදිලි අකුරේ ලියන්න. තරමක් ලොකු අකුරු පොල් ගෙඩි අකුරු නෙමෙයි තරමක් ලොකු අකුරේ පැහැදිලි ලෙස ලියන්න වාගේ පිළිතුර ලියන්න. සපයන්න. ෂය වෙන් කිරීමේ ගිණුම මෙහිදී කාල පරිච්ඡේදයේ ෂය ප්‍රමාණය ඍජුවම එම අදාළවත්කම් ගිණුමට එරෙහිව කපා නොහරින අතර එම ෂය ප්‍රමාණය වැදගත්. මම රතු පෑනෙන්ම ලිව්වා ඒක නිසා ෂය වෙන් කිරීමේ ගිණුමකට බැර කරයි. ඔයා මේ සඳහා භාවිතා කරන වෙනමම ගිණුමක්. ඒ කියන්නේ ඔයා අර අච්චාරුවක් ලෙස එකම තැනට දාන්න යන්නේ නැහැ. ඔයා ඒ වෙනුවට ෂය වෙන් කරන්න. ඔයා ගිණුමක් තියා ගන්නවා. ෂය වෙන් කිරීමේ ගිණුම. සමුචිත ෂය ගිණුම. මෙන්න මේ සමුචිත ෂය ගිණුමට බැර කරනවා. මෙම ගිණුම පුතේ අපි හඳුන්වනවා වත්කම් අඩුවීමේ ගිණුමක් කියලා. හරි. ඒක වගේ නෝට් එකේ ටියුට් එකේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක මම කැමතියි හඳුන්වන්න වත්කම් අඩුවීමේ ගිණුමක්. මොකද මේ ෂය වෙන් කිරීම අපි ගලපලයි ශුද්ධාගය ගන්න මෙන්න මේ වත්කමේ. බලන්න ෂය වියදම හර සටහනේමයි හර සටහනට මේ ආකාරයෙන් කිසිම ආකාරයකදී මේ ආකාර දෙකේදීම ෂය හර සටහන එකයි. ෂය වියදම් ගිණුමට නම් ලාභ ගිණුමට හර වෙනවා පරිපාලන හෝ බෙදා හැරීම් වියදම් යටතේ අදාළ වියදම සටහන් වෙනවා. ෂය වියදම හර වෙනවා. මෙතනදී අදාළ වත්කම් ගිණුමට නෙමෙයි බැර වෙන්නේ ෂය වෙන් කිරීමේ ගිණුමට. එහෙනම් ඔයාගේ මුල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල බලන්න පිරිවැය රුපියල් ලක්ෂ 5යි අදාළ වත්කම් ඉස්සරහින් පිරිවැය ගිණුම කියන්නේ අදාළ වත්කම් ගිණුමේ ඉදිරියට ගෙන ආපු ශේෂය ලක්ෂ 5යි. ඒක එහෙමම මෙතනින් ගෙනත් දැම්මා.
ඊට පස්සේ සමුචිත ෂය. ඒ කියන්නේ ෂය වෙන් කිරීම ගිණුමේ ශේෂය. ෂය වෙන් කිරීම ගිණුමේ ශේෂය එකතුව රුපියල් ලක්ෂයයි. රුපියල් ලක්ෂයයි. මං කිව්වා මේක වත්කම් අඩු කිරීමේ ගිණුමක් කියලා. වත්කම් අඩු කිරීමේ ගිණුමක් කියලා. එහෙනම් අපි මෙතනින් මෙන්න මේ පිරිවැයෙන් මෙන්න මේ සමුචිත ෂය ප්‍රමාණය අඩු කරනවා රුපියල් ලක්ෂය. ඔන්න එනවා ඔයාට සුද්දාගේ රුපියල් ලක්ෂ 4. මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයට ඇදුවත් අවසාන ප්‍රතිඵල ඒකයි. සුද්දාගේ ඒවා ධාරණාගේ ඒකයි. හැබැයි ලැබෙන විදිය තමයි වෙනස් වෙන්නේ. ඔයා ෂය වෙන් කිරීමේ ගිණුමක් ආකාරයෙන් කරනවද නැත්නම් ඍජුවම ෂය කපා හැරිනවද කියන දේ ඔයාට තීරණය කරන්න පුළුවන්. හරි. නමුත් මම කැමතියි ඔයා ෂය වෙන් කිරීමේ ගිණුම ක්‍රමය යොදා ගන්නවා නම් අපි විභාගෙදී අහුවොත් ෂය කපා හැරීමේ ක්‍රමයට යොදා ගන්න කියලා අන්න එතනදී ඔයා ෂය කපා හැරීමේ ක්‍රමයට ගිණුම් ගත කරනවා. ඊළඟ දේපල පිළිද උපකරණයටදී ඉගෙන ගත යුතු දේ වත්කම් ඉවත් කිරීමකදී වත්කම් ඉවත් වෙන්න ඉවත් කරන්න පුළුවන් විවිධ අවස්ථාවන් තියෙනවා. ඔයා වත්කම භාවිතා කර කර ඉන්න ගමන් සමහරක් වෙලාවට ඔයා මේ වත්කම විකුණලා දානවා. වෙනත් වත්කමක් මිලදී ගන්න අපේක්ෂාවෙන් සල්ලි වලට විකුණනවා. එහෙමත් නැත්නම් ඔයා මේ වත්කම දීලා තවත් වත්කමක් හුවමාරු කරගන්නවා. අලුත් එකක් ගන්නවා වෙන වත්කමක් ගන්නවා. ඔය තියෙන්නේ දැන් LG එකේ සමහරක් ආයතන වල සිංග එකේ තියෙනවනේ පරණ ෆ්‍රිජ් එක දීලා අලුත් ෆ්‍රිජ් එකක් කරා ඉන්න. හරි? ඒ වගේ තියෙනවා. ඒතකොට මිනිස්සු මොකද කරන්නේ? තමන් පාවිච්චි කර කර හිටපු එක දීලා අලුත් එකක් ගන්නවා. දැන් මේ ටිකේ යනවා එක එක වාහන කම්පැනිස් වල. එයාලට ගෙනත් දෙන්න අලුත් එකක් ගන්න අනම්මනම් කියලා. වැඩිම මුදලක් ආය කරගන්න. හරි? එතකොට ඔයාලට පුළුවන් ඕන වත්කම් විකුණලා සල්ලි කරගන්න. මේ පාවිච්චි කරනවා මම සමහරක් වෙලාවට. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් සමහරක් වෙලාවට මේ වත්කම එක්ස්පයර්ඩ් යල් පැනලා අන්න ඔයාලට පුළුවන් වත්කම මාරු කරන්න. විවිධ හේතුන් දිනන පුතේ ඔයාලට වත්කම ඉවත් කරන්න තීරණය කරන්න පුළුවන්. හරි මම නෝට් එකේ උතන ටියුට් එකේ දීලා තිනවා බලා ගන්න. ඔයාගේ ටියුට් එක හැමතිස්සෙම සම්පූර්ණයෙන් කියවන්න ඕනේ. දිත්ත සටහන් නම් අවශ්‍ය නැහැ කියවන්න. මොකද ඒකට තමයි අපි සම්පූර්ණයෙන්ම මේ ෂෝට් නෝට් එක නැත්නම් අපේ තියරි නෝට් එක පාඩම් කරන නෝට් එක ස්ටඩි නෝට් එක ගහගන්න. හරි. මේ වත්කම ඉවත් කරන්න යද්දි මේක තියෙන ස්ටෙප් බයි ස්ටෙප්. පළවෙනි ස්ටෙප් එක. එම අදාළ වත්කමේ පිරිවැය අපි හඳුනා ගන්න ඕනේ. එහෙනම් අදාළ වත්කමේ පිරිවැය ගිණුම දිනවා. මෙන්න මේ පිරිවැය ගිණුමේ ශේෂය. කීයද පිරිවැය ගිණුමේ ශේෂය? රුපියල් ලක්ෂ 5යි. දිත්ත සටහන වෙන්නේ අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම. ඔන්න අලුත් ගිණුමක් එනවා ඔයාලට. අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර. මම මේක උදාහරණයක් ගත්තා රුපියල් ලක්ෂ 5ක් පිරිවැය වූ වත්කමක් මම විකුණන්නේ මෝටර රථ කියලා මම ගත්තේ ඒක. මේ උදාහරණ බලන්න දිත්සරහනේ ශේෂයේ ඊගේ රුපියල් ලක්ෂ 5යි ශේෂයේ ඊගේ රුපියල් ලක්ෂ 5යි ඔයා දාපු පළවෙනි දිත්සරහන මෝටර රථ ඉවත් කිරීම බැර. මේ තියෙන්නේ අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර. එහෙනම් මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම හර කරනවා මෝටර රථ ගිණුම කියලා. MV කියන්නේ මෝටර් වෙහිකල් කියන එක. මෝටර රථ ගිණුම හර රුපියල් ලක්ෂ 5යි. මෝටර් රථ ගිණුම බැර කරනවා මෝටර් රථ ඉවත් කිරීමේ ගිණුම කියලා රුපියල් ලක්ෂ 5ක්. ඔයාලට පුළුවන් මේ වීඩියෝස් හැමතිස්සෙම රිවයින්ඩ් කරන්න පුළුවන්. ඔයාලට ආයිමත් අහන්න පුළුවන් ඒක රිවයින්ඩ් කරලා. ඔයාලට ආයිමත් ඔක පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් Tamanට අවශ්‍ය දේවල් සහ මේ නෝට් එක කොහොමද ලියා ගන්න අත්‍යවශ්‍යයි. හරි මම මේ නෝට් එක බලනවා ෆිසිකල් ක්ලාස් පටන් ගත්ත ගමන් අපි ඔයාලගේ සම්පූර්ණ හැම විෂයක් සම්බන්ධයෙන්ම මේ වෙද්දි විෂයන් 4ම ආරම්භ වෙලා තියෙන්නේ. මේ විෂයන් 4ෙම සියලුම නෝට්ස් අපි භෞතිකව පන්ති ආරම්භ වූ සැනින් සියලුම දෙනාගේ නෝට්ස් බලනවා. හරි අපි කණ්ඩායම් පන්ති අපේ ස්වරූපේ එතකොට අපි සියලුම දෙනාගේ නෝට්ස් බලනවා. සමහරක් වෙලාවට ඔයාලා තාමත් අපේ ආයතනය තුල ලියාපදිංචි වෙලා නැත්නම් හැකි ඉක්මනින් ඉතා ඉක්මනින් ඔයා ලියාපදිංචි විය යුතුයි. ඒක වාටම හොඳයි. හරි මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම හර වෙනවා මෝටර රථ ගිණුම කියලා රුපියල් ලක්ෂ 5ක්. මෝටර රථ ගිණුම බැර වෙනවා මෝටර රථ ඉවත් කිරීම කියලා රුපියල් ලක්ෂ 5ක්. දෙක එම වත්කම ඉවත් කරන දිනට පවතින සමුච්චිත ෂය ප්‍රමාණය. එම වත්කම ඉවත් කරන දිනට පවතින සමුච්චිත ෂය ප්‍රමාණය. මම උදාහරණ විදිහට ගත්තේ රුපියල් ලක්ෂයක් සමුච්චිත ෂය තියෙනවායි කියන්නේ. දිත්තසරාණ තමයි ඔයාගේ ෂය වෙන් කිරීම ගිණුම හර වෙනවා
අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. B සටහන බලන්න. ඔයාගේ මෝටර රථ ෂේ වෙන් කිරීමේ ගිණුමේ ආරම්භක ශේෂය රුපියල් 50000ක් පිළිලා තියෙනවා. ආරම්භක ශේෂය මේක වත්කම් අඩු වීමේ ගිණුමක් ඒකයි බැලට තියෙන්නේ. ආරම්භක ශේෂය 1.1 ශේෂය ඊගේ 50000යි 12.31 ෂේ වියදම් කියලා බැර වෙලා දිනු 50000ක්. ඒ කියන්නේ මේ කාල පරිච්ඡේදයේ තුල ෂේ. මේ කාල පරිච්ඡේදයේ තුල ෂේ දින රුපියල් 50000ක්. එහෙනම් 12.31යි මම 12 මාස 31 න් මම මේ මෝටර රථ ඉවත් කරන්නේ. එදාට සමුච්චිත ෂේ. එදාට ෂේ වල එකතුව තියෙනවා ළමයි. ආරම්භක ශේෂය 50000යි මේ අවුරුද්දේ ෂේ 50000යි 50000යි ලක්ෂයයි. එහෙනම් ලක්ෂයක් වාගේ ෂේ තියෙනවා. ඔයා ඒක මොකද කරන්නේ? හර කරනවා. ඇයි? මෙතනින් එහාට ෂේ වෙන් කිරීමේ ගිණුමක් ඔයාලට නැහැ. හේතුව ඔයා මේ වත්කම් ඉවත් කරනවා. එහෙනම් තවදුරටත් මේක ෂේ කළ යුතු නැහැ. එහෙනම් ඔයා ඉවත් කරනවා. හර කරනවා. ඔයාගේ මෝටර රථ ෂේ වෙන් කිරීමේ ගිණුම මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම කියලා හර කරනවා රුපියල් ලක්ෂයක්. මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම B සටහන බලන්න. මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම බැර කරනවා. මෝටර රථ ෂේ වෙන් කිරීම කියලා රුපියල් ලක්ෂයක්. මෝටර රථ ෂේ වෙන් කිරීම කියලා රුපියල් ලක්ෂයක්. C සටහන වත්කම ඉවත් කිරීමේදී මුදල් ගලා ඒමක් හෝ වෙනත් වත්කමක් ගලා එන්නේ නම් මම මෙතනදී ගත්ත රුපියල් 6,50,000ක් මුදල් එනවා කියලා. එහෙනම් මුදල් හෝ අදාළ නව වත්කම් ගිණුම මුදල් හෝ මුදල් නෙමෙයි නම් අදාළ නව වත්කම් ගිණුමට හර වෙනවා. මේ මුදල වටිනාකම 6,50,000 අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. එන අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. මුදල් කියලා C එක මුදල් කියලා රුපියල් 4,50,000ක් මම මෙතනදී ගත්තේ මුදල් ගලා ඒමක් සිද්ධ වෙනවා කියන්නේ. බලන්න මුදල් දැම්ම 4,50,000. ඔයාගේ තවදුරටත් මෝටර රථ ගිණුමේ ශේෂයක් නැහැ. මේ ගිණුමේ නම් මෙතනින් එහාට අදාළ වෙන්නේ නැහැ. බිඳුවයි ශේෂය. මෝටර රථ ඉවත් ෂේ වෙන් කිරීම ගිණුමේ ශේෂයක් නැහැ. බිඳුවයි ශේෂය. හේතුව මේ මෝටර රථය මම ඉවත් කරලා තියෙන්නේ නම් මට මෝටර රථ ගිණුමේ ශේෂයකුත් නැහැ. මෝටර රථ ෂේ වෙන් කිරීමේ ගිණුමේ ශේෂයකුත් නැහැ. මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම ඔයා ශේෂ කරනවා තුලනය කරද්දී ඔයාලට හම්බෙන්නේ මේ පැත්තේ වැඩි පැත්තේ නම් බැල පැත්ත ලක්ෂය 450යි 5,50,000යි. එන බැල පැත්තේ එකතුවම හර පැත්තට ගන්නවා 5,50,000යි. 5,50,000යි උඩ තිබ්බ ලක්ෂ 5ක් දෙපැත්ත අතර වෙනස රුපියල් 50,000යි. එහෙනම් පුතේ මෙන්න තියෙනවා වත්කම් ඉවත් කිරීමේ ලාභය. රුපියල් 50,000ක ලාභයක් තියෙනවා. එහෙනම් द्वितीय සටහන තමයි මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම හර රුපියල් 50,000යි. ලාභ ගිණුම බැර රුපියල් 50,000යි. එහෙනම් යනවා ඔයාගේ ආදායම් ප්‍රකාශයටදී මෝටර රථ ඉවත් කිරීමේ ලාභය. එහෙම නැත්නම් මෝටර රථ විකුණුම් ලාභය කියලා වෙනත් ආදායම් යටදී ඔයා දානවා රුපියල් 50,000. එයින් එක වෙනත් ආදායම් වෙන්නේ මේ මෝටර රථ විකිණීම නැත්නම් ඔයාගේ දේපල ඉවත් කිරීම දේපල ඉවත් කිරීම කියන්නේ ඔයාගේ ළමයි ප්‍රධාන ආදායම් ප්‍රභවයක් නෙමෙයි. ඒක නිසා එක වෙනත් ආදායමක් ලෙසයි සටහන් වෙන්නේ ප්‍රධාන මෙහියුම් ආදායම නොවන නිසා. එන එක වෙනත් ආදායමයටදී අපි සටහන් කරනවා ලාභ ගිණුමේ නැත්නම් ආදායම් ප්‍රකාශනය තුල මෝටර රථ ඉවත් කිරීමේ ලාභ රුපියල් 50,000යි. द्वितीय සටහන තමයි අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම හර රුපියල් 50,000යි. ලාභ ගිණුම බැර රුපියල් 50,000යි. කිසියම් හේකින් මෙතන පුතේ ලාභයක් නෙමෙයි නම් එන්නේ. ඒ කියන්නේ ඔයාගේ හර ශේෂය වැඩි වුණා නම් බැර ශේෂයට වඩා ඔයා උදාහරණයක් විදිහට ගමු අපි මේක 3,50,000ටයි වික්කේ 3,50,000ටයි වික්කේ උදාහරණයක් ගමු අපි 3,50,000ට නම් වික්කේ පුතේ ඔයාගේ මොකද වෙන්නේ? ඔයා මේවා මේ පෝස්ට් කර ලියන්න ඕනේ ළමයි. හොඳේ මම මේ මකන එකයි. හරි? මම මකලා මම හදාගන්න මට ඕන විදියට ගණන් වෙනස් කරනවා. ඒකින්ද ඒක පෝස්ට් කරලා නැවත ඔයා ලියා ගන්න ඕනේ. බෑක්වර්ඩ් ගිහිල්ලා පිටිපස්සට ගිහිල්ලා. අපි උදාහරණයක් විදිහට ගමු මුදල් ගිණුම රුපියල් 3,50,000ක් තමයි එනං අර වෙන්නේ. මුදල් ගිණුම හර 3,50,000යි මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම බැර රුපියල් 3,50,000යි. වැඩි පැත්ත ළමයි හර පැත්ත එනං ලක්ෂ 5යි. වැඩි පැත්ත එකතු බැර පැත්ත අනිත් පැත්තට ගියනවා ලක්ෂ 5යි. ශේෂය පාගේ 12යි ශේෂය පාගේ නෙමෙයි මෙතනදී මෝටර රථ ඉවත් කිරීමක් ගෙන යන්නේ වාගේ ලාභේ හො ලාභ ගිණුම 350 450 ඒ කියන්නේ 50,000ක් පුතේ ලාභ ගිණුමට යනවා. හර වෙන්නේ හර කියන්නේ ලාභ හර කියන්නේ වියදමක්.
එහෙනම් ඔයාගේ ඉන්නේ වෙනත් වියදම් යට තේනවා පුතේ මෝටර රථ ඉවත් කිරීමේ අලාභ රුපියල් 50000යි. මේ බලන්න දිස්සටහන ලාභ ගිණුම හර අදාළ වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැල. හරි. ඉක්මනට මේ ටික සටහන් කරගන්න ඔයාගේ නෝට් එක සම්පූර්ණයෙන්. ඊළඟට අපි දැන් කතා කරන්නේ රඳවා ගැනීමේ බදු. ඔයා මේ ටික සටහන් කරගත්තා නම් දැන් අහගන්න රඳවා ගැනීමේ බදු. WHT withholding tax අලුත්ම දෙයක්. ඔයාගේ නෝට් එකේ මම දීලා තියෙනවා ළමයි withholding tax කියන්නේ මොකක්ද? රඳවා ගැනීමේ බද්දක් කියන්නේ මොකක්ද? ඔය රඳවා ගැනීමේ බද්දට මොනවාද යටත් වෙන දේ? ඉතින් මම මේක කියවන්නේ නැහැ. ඔයා නෝට්ස් කියව ගන්න ඕනේ. ඔයා දන්නවා මාත් එක්ක වැඩ කරද්දි මොකද්ද මගේ වැඩ පිළිවෙල. හරි. අපි හැමතිස්සෙම වැඩිපුර ප්‍රශ්න කරන්න. මොකද සිලබස් එක අපි ඉක්මනින් ඉවර කරනවා. අපි හැකියතාක් උපරිම අපේ ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න, ටාගට් ක්වෙස්චන්ස් අපේ ඒවා තමයි ළමයි අපේ සාර්ථකත්වයට ප්‍රධාන මම්පෙත් විවර කරන්නේ. අපි වැඩිපුර ප්‍රශ්න කරලා හොඳට විභාගෙට සූදානම් වෙලා යනවා. ලොකු කාලයක් අපිට එතකොට ඉතිරි වෙනවා හොඳට පාඩම් කරලා විභාගෙට මුහුණ දෙන්න. හරි? අහගන්න. ඔයාලට මම දීලා තියෙනවා වගේ නෝට් එකේ රඳවා ගැනීමේ බද්ද කියන්නේ මොකද්ද? withholding tax කියන්නේ ඒක ඔයා කියව ගන්න නෝට් එක සහ මෙන්න මෙතන බලන්න රඳවා ගැනීමේ බද්දට යටත් වෙන දේ 2017 අංක 24 දන්න දේශීය ආදායම් පනතට අනුව මෙන්න මේ ආදායම් වර්ග ළමයි මේ ගෙවීම් සිදු කරන තැනැත්තන් සේවා නියුක්තිකයන් නොවන වාසික පුද්ගලයෙකු සමග වාසික පුද්ගලයෙක් කියන්නේ ඒ ප්‍රදේශයේ ඒ රට තුල ජීවත් වෙන කෙනෙක් වාසය කරන කෙනෙක් ගෙවීම් කරන තැනැත්තාගේ සේවා නියුක්තිකයෙක් කියන්නේ එයා එම්ප්ලොයි කෙනෙක් නෙමෙයි රස්සාවක් කරන කෙනෙක් නෙමෙයි හරි එම්ප්ලොයි කෙනෙක් නොවුනම සේවකයෙක් නොවුනම එයාලට මෙන්න මේ WHT එක අදාළයි බලන්න කවුද ඉන්න උදාහරණ විදිහට ඉගැන්වීම දේශන පැවැත්වීම විභාගයක් පරීක්ෂා කිරීම නිරීක්ෂණය කිරීම හෝ අධීක්ෂණය කිරීම වෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු කරන. වාගේ ලෙක්චරර්ස්ලා ටීචර්ස්ලා ඒගොල්ලෝ සේවකයෝ නෙමෙයි නම් ඊගාලට ගෙවන්නේ දැන් අපේ වගේ ආයතනවල අපේ ඉන්න දේශකවරුන්ට අපේ ගෙවන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට අපි රඳවා ගැනීමේ බදු අඩු කළ යුතුයි. වාසික රක්ෂණය අලෙවි හෝ තැරැව් අනුයෝජකයෙකු සඳහා කොමිස් මුදලක් බ්‍රෝකර් ගාස්තුවක් ලෙස ගෙවීමේදී රක්ෂණය කරන පුද්ගලයෙක්ට අලෙවි තැරැව් නියෝජිතයෙක් වෙත අපි කොමිස් මුදලක් බ්‍රෝකර් ගාස්තුවක් ගෙවද්දී හරි ඔයාලා දැකලා ඇති ඕන තරම් ඔය ඉන්නවා රක්ෂණය කරන බ්‍රෝකර්ලා එයාලා සේවකයෝ නෙමෙයි පාර්ට් ටයිම් කරන්නේ සමහරක් වෙලාවට සහතික කිරීමේ ගාස්තුන් ලෙස අය කරන අයට ටෙන්ඩර් හෝ මිල නියම කිරීම මගින් කොන්ත්‍රාත් පදනමින් යම් භාණ්ඩයක් සැපීමට අදාළව හෝ නියෝග මගින් නියම කළ ලබන ලැබිය හැකි වෙනත් යම් කරුණු සදා ශ්‍රී ලංකා මූලාශ්‍රය සහිත සේවා ගාස්තුවක් ගෙවන අවස්ථාවකදී හෝ නිර්වාසික තැනැත්තෙකු වෙත ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයක් සහිත සේවා ගාස්තුවක් හෝ රක්ෂණ වාරික මුදලක් ගෙවද්දී අපි මෙන්න මේ WHT කියන එක අඩු කරනවා. මෙන්න මේ withholding tax එක බලන්න මගේ නෝට් එකේ මාරියාසෙන් මේ පුංචි නෝට් එකේ මේ සම්පූර්ණ කතාව ඊට ගානක් තිස්සේ තියෙන එක මම සාරාංශයක් කරලා දීලා තියෙනවා. එයාට පාඩම් ගන්න ලේසි. රඳවා ගැනීමේ බදු WHT 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව අදාළ කාර්ය හෙවත් සේවාව ලබා ගන්නා පුද්ගලයා විසින් අදාළ කාර්ය අදාළ සේවාව ලබා ගන්නා පුද්ගලයා විසින් අදාළ කාර්ය හෙවත් සේවාව සපයන්නාගෙන් මෙම බද්ද අඩු කළ යුතුය. හොඳට මතක තියාගන්න සේවාව සපයන පුද්ගලයාගෙන් අපි අඩු කරනවා. ඒ කියන්නේ මම නම් දේශකවරයා මම සපයන සේවාවට මට යම් ගෙවීමක් කරද්දී ඒ ගෙවන පාර්ශවය උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ආයතනය WHT අඩු කරලා තමයි මට ඒක මුදල ගෙවන්නේ. හරි? පැහැදිලිද? උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු මම දේශනයක් මෙහෙවනවට නැත්නම් කරනවට මට රුපියල් 3000ක් නැත්නම් 5000ක් 10000ක් ගෙවනවා කියලා එක පැයකට. එහෙනම් මේ පැයට ගෙවන රුපියල් 10000යි 100%ක් බදු අනුපාතය 100%ක් ලෙස ගත්තොත් 100%ක්. ඒ කියන්නේ රුපියල් කීයද ළමයි?
105 රුපියල් 500ක් නේද? රුපියල් 10000 රුපියල් 500ක් අඩු කරනවා. ඇයි? රඳවා ගැනීමේ බදු ලෙස. එහෙනම් මට හම්බෙන්නේ කීයද? මට හම්බෙන්නේ ළමයි රුපියල් 9500යි. මේ 9500 මට හම්බෙන්නේ. හැබැයි මම නෙමෙයි අර රඳවා ගැනීමේ බද්ද ගත්තේ. එයා අඩු කරේ. එයා අඩු කරන්නේ මට ලැබිය යුතුව තිබුණ දෙයක්. මට ලැබිය යුතුව තිබුණ දෙයක් මම ගෙවන්න ඕනේ. මට ලැබිය යුතු රුපියල් 500ක් ළමයි එයා අඩු කරගත්තා. එයා අඩු කරගෙන මට ගෙවි 9500යි. හැබැයි මේ 500 යාට අයිති නෑ. එයා ගෙවන්න ඕනේ ළමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. හොඳට මතක තියාගන්න. මගේ සල්ලියක් එයා වෙන කෙනෙකුට ගෙවනවා. හැබැයි මම වෙනුවෙන් එයා ගෙවන්නේ. ඒ කියන්නේ මට ඒක වත්කමක්. මට ඒක වත්කමක්. එයාට මගෙන් අඩු කරගත්තම එයාට ඒක වගකීමක් කාට ගෙවනකන්ද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගෙවනකම්. හොඳද අහගන්න? මට එක පැයක් උගන්වනවට රුපියල් 10000ක් ගෙවනවා ආයතනය විසින්. එහෙනම් ඒ පැය මම මගේ ලෙක්චර්ස් කරනවට මට රුපියල් 10000ක් ගෙවනවා. එම මුදල ගෙවද්දි ළමයි මගෙන් 105ක් අඩු කරගන්නවා. අඩු කරගන්නොත් ගත්තම 10000න් 105 කියන්නේ රුපියල් 500ක් අඩු කරගන්නවා. එහෙනම් මේ ගෙවන පුද්ගලයා ගෙවන්නේ ළමයි රුපියල් කීයක්ද? මම 10000 වෙනකොට රුපියල් 1000 ගන්නම් මම උදාහරණයක් ගත්ත එක. හරි? WST සඳහා දිත්සදාන සේවාව ලබා ගන්නා ඒවත් ගැනුම් කරුගේ පැත්තේ, ඒ කියන්නේ අපේ ආයතනයේ පැත්තේ ආයතනය අදාළ වියදම, එයාගේ දේශන වියදම, එයාට වියදමක් ලැබෙනම එයා පන්තිගාස් සොය කරනවා තමයි. හැබැයි ආ දේශකවරුන්ට ගෙවන්න ඕනේ. එහෙනම් දේශකවරුන්ට ගෙවන වියදම එයා අඩු කර ගන්නවා. එයාට එක වියදමක්. එහෙනම් දේශනා වියදම, අදාළ වියදම හර කීයක්ද? එයා ගෙවන රුපියල් 1000ම එහෙනම් හර සර් කිව්වේ 950යි කියන 50 අඩු කර ගන්නවා කියන්නේ. ඔව්. ඒ WST 50 අඩු කරගත්තට එයාගේ වියදම 1000යි. වියදම 1000යි අඩු කරන රුපියල් 50 ළමයි එකම දේ 1000ම ළමයි අර දේශකවරයාට ගෙවන්නේ නැති එක. එයා වියදම දරන 1000ම එයා දේශකවරයාට ගෙවන්නේ නැහැ 1000ම. එයා දේශකවරයාට ගෙවන්නේ 950යි. එහෙනම් මුදල් ගිණුම එයාගේ බැර වෙන්නේ රුපියල් 950යි. හැබැයි ඉතිරි 50 දේශකයා වෙනුවෙන් behalf of the lecturer දේශකයා වෙනුවෙන් එයා ගිහිල්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවනවා. ඒ රුපියල් 50. එහෙනම් ඒක ගෙවිය යුතුයි. එයා මගෙන් මට ගෙවද්දී එයා ගිහිල්ලා දුවන් යන්නේ නැහැ ළමයි යෝග්‍යවන්නේ. හරි. ඊළඟ මාසය තුල නැත්නම් ඊළඟ දවස තුල වෙන්න පුළුවන් එයා ගිහිල්ලා ගෙවන්න. එතෙක් එයාට ගෙවිය යුතු WST කියලා රුපියල් 50ක් තියෙනවා. එතකොට WST ගෙවීමේ වගකීම තියෙන්නේ කාටද? මටද නැත්නම් මගේ සේවාව ලබා ගන්නටද? මගේ සේවාව ලබා ගන්න වෙන්නේ ආයතනයට. හරි. එහෙනම් සේවාව ලබා ගන්න ඒවත් දැනුම් කරුගේ දෙසින් ගත්තොත් එයාට දිත්සදාන වෙන්නේ අදාළ වියදම හර රුපියල් 1000යි මුදල් ගිණුම බැර රුපියල් 900යි ගෙවන ප්‍රමාණය ගෙවිය යුතු WST ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යා රුපියල් 50 ගෙවිය යුතුයි ගිහිල්ලා. ඊළඟ WST සඳහා දිත්සදාන සේවාව ලබා දෙන ඒවත් සපයන්නාගේ කියන්නේ මගේ පැත්තෙන්. ඔන්න මම මගේ දිත්සදාන දානවා. මගේ දිත්සදාන දාති ළමයි මට මුදල් හම්බුනේ රුපියල් 950. එහෙනම් මගේ මුදල් ගිණුම මගේ පැත්තෙන් මගේ ගිණුම් තැබීම පැත්තෙන්. හරි? මම පෞද්ගලිකව ගිණුම් තබා ගන්නවානේ මගේ ආදායම් වියදම් වලට. අන්න මගේ පැත්තෙන් ගත්තම ළමයි මුදල් ගිණුම හර වෙන්නේ රුපියල් 950යි. හැබැයි මට රුපියල් 1000ක ආදායමක් තියෙනවා. එහෙනම් බැර වෙන්නේ ළමයි රුපියල් 1000 අදාළ ආදායම් ගිණුම. මගේ ආදායම් ගිණුම බැර වෙනවා රුපියල් 1000ක්. නමුත් මුදල් ගිණුම හර වෙන්නේ 950යි. එහෙනම් අර 50 කො? ඒ 50 ළමයි මං වෙනුවෙන් යා ගිහිල්ලා ගෙවන්නේ. එහෙනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට දිය යුතුයිනේ. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට දෙන්නේ නැහැ පුතේ. එහෙනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට දෙන්නේ නැහැ. එහෙනම් මට යාගෙන් ලැබිය යුතුයි. එහෙනම් මම දාගන්නවා ඉදිරියට ගෙවූ WST නැත්තම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගිණුම. මේක මට වත්කම් ගිණුමක්. ඉදිරියට ගෙවූ WST එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගිණුම මට වත්කමක්. මම කවදා හරි දවසක ආදායම් බද්ද මගේ අවුරුද්දේ ආදායමට අවුරුද්දේ ලාභයට මම ආදායම් බදු ගෙවනවානේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට.
අන්නේ බද්ද ගෙවන්න යද්දී මම කැල්කියුලේට් කරනවා මගේ ආදායම් බද්ද. හරි. මම ලක්ෂ 2.5ක් ගෙවන්න ඕනේ ආදායම් බදු. නැත්නම් අපි හිතමු රුපියල් අපි ලේසි වෙන්න. රුපියල් 250ක් ගෙවන්න ඕනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මගේ ආදායම් බද්ද විදියට. හරි. මේ වෙද්දිත් ළමයි WST ලෙස රුපියල් 50ක් ගෙවලා තියෙනවානේ. එහෙනම් මම ගෙවන්නේ ඉතිරිය රුපියල් 200ක් විතරයි මේ අවස්ථාවේ. එහෙනම් එතෙක් මට ඒ රුපියල් 50 කියන්නේ වත්කමක්. මෙන්න මේ ඉදිරියට ගෙවු WST කියන්නේ මට වත්කමක්. අපි ඕක හඳුන්වනවා බදු බැරක් කියලා. බදු බැරක් කියලා. හොඳට අහගන්න. එනම් සේවා මිලදී ගන්නා WST අඩු කර සුද්ධ ගෙවීම පමණක් සපයන්නාටද WST වටිනාකම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට බැඳී සිටි IRD එකට Inland Revenue Department එකට. මෙයාට දෙපල්ලයක් කියනවා සපයන්නාගේ පැත්තේ මෙය සපයන්නාට බදු බැරකි. ඒ කියන්නේ අර ඉදිරියට ගෙවු WST හෙවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවලා තියෙන මුදල් ප්‍රමාණය මම වෙනුවෙන් එයා. එහෙනම් අදාළ සපයන්නාගේ ආදායම් බදු ගෙවීමේදී එම ගෙවිය යුතු මුදලින් එනම් මෙම ගෙවිය යුතු බදු මුදලින් එම ගෙවිය යුතු බදු මුදලින් WST ගෙවා ඇති ප්‍රමාණය අඩු කළ හැකිය. හරි. මේ නෝට් එක සම්පූර්ණ කරගන්න මුලින්ම අපි ඊට පස්සේ කතා කරමු ව්‍යාපාරයක සේවකයන් වෙනුවෙන් ව්‍යාපාරයට දරන්න සිද්ධ වෙන වියදම් සම්බන්ධ.